අද කතා කරමු 16 වෙනි පාඩම. ඒත් එක මුද අපි කතා කරා කලින් බුදු සම්බුද්ධත්වයේ පළවෙනි විශ්වාස ගැන නේද? ඔව් සරියුත් මුදුගලන් හාමුදුරුවෝ මහණේ වෙනේවා. මොනවද අපේ කවුද ප්‍රථම ධර්ම දූත සේවය. ඊට පස්සේ බුදු ගුණ හැඳින බුද්ධචරණ යනු ගැන කතා කරා. ඊට පස්සේ කතා කරා අපි නොවර්ධින මග මතකද කවි වලින් සර් ලස්සනට සින්දු කිව්වා. කවි කිව්වනේ. ඒ ටික කතා කරලා ධම්මපදයේ ගාථා ගියා, දුක්ඛ සත්‍ය ගියා. දැන් ඔය මතක තියෙන්න ඕනේ. යහපත් පෞරුෂ ලක්ෂණ අප්පකිච්ච ඒව කතා කරා. ඒත් එක්කම හදවසරේ කතා කරපුවත් මම ඔයාලට කියනවා නිපකෝ කියන්නේ මොකද්ද? බිම්බිසාර කර බින්සර ගැන කතා කරා අපි ඒක නේද? එයාගේ මොනවාද තාත්තා කෙනෙක් වුණේ කොහොමද? ඕවා මේවා. පාසල් පරිසරය ගැන කතා කරා, දලදා හාමුදුරන් ප්‍රණය ගාථාව ගැන කතා කරා. ඊට පස්සේ අපි පැන්න 14 වෙනි පාඩමට. ආදර්ශමත් බුදු සිරිතේ ආදර්ශයෙන් සපිරි බුදු සිරිත. ඒකේ අපි කතා කරා කවුද ආලවක දමනනේ. ආලවකයා ගැන මේකේ නැති ගොඩක් දේවල් ඔයාලා ඉගෙන ගත්තා. නේද? සර් කියලා දුන්න කවි මොනවද මේ ආලවකයා අහපු ප්‍රශ්න මේකේ නෑනේ. ආලවකයා අහපු ප්‍රශ්න තියෙනවා තඩි පොතක්. ඉන්න පොතක් කියලා මෙච්චරක් විතර. ඒකේ තමයි තියෙනවා විස්තර ඔක්කොම. මේ ඒ පොතම බලලා නෙමෙයි ඉතින් තනින් පෙරලද බලලා තමයි ඉගෙන ගන්න. හොඳේ. ඔයාලත් ඒවා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳ බෞද්ධයා හඳුන ගන්නමු කියලා පාඩම ගිය සතිය අපි කරා. හොඳ බෞද්ධයෝද ඔයාලා? ඔබ හොඳ බෞද්ධයා තුස්සන්නේ. උපාසක පුණ්ඩරී කියලා කවුද ඉන්න බලන්න මට. ඔක්කොමලා අත උස්සනවා. හොඳයි. අද පාදා. හොඳයි. අපි පන්ති ඉන්නේ හොඳ පුණ්ඩරී කියලා. උපාසක චණ්ඩාලලත් ඉන්නවද? තාම අත උස්සගෙන ඉන්නවනේ. පාදාගෙන යනවනේ. සිතුමි අත උස්සගෙන තින්නේ නෑ නේද පාදාන්නේ. හරි. අද අපි පාඩම තමයි 16 වෙනි පාඩම. ඊට ඉස්සෙල්ලා ගිය සතියේ පාඩමේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනනේ. නේ? ගිය සතියේ පාඩමට ඔයාලත් මේ විදිහේ පොතට කවරයක් එහෙම දාලා ලස්සනට හදාගෙන තියාගන්න ඕනෝද? මේ බලන්න මොකද්ද 15 වෙනි පාඩම හොඳ බෞද්ධයා හඳුනගනිමු නේද? ඒකේ අපි පළවෙනි ප්‍රශ්නේ අහනවා හොඳ බෞද්ධයෙකු තුල ලක්ෂණ මොනවාද කියලා. මොනවාද ලිව්වේ? කොහෙන්ද පොත? මොනවාද ලිව්වේ හොඳ බෞද්ධයෙක් සතු ලක්ෂණ? තෙරුවන් හැර එකක් තියෙනවා මං ගාව. අත්තාව ඇත්තෙක් සීල් රකින්න අයෙක් නේ පංචශීලයට අනුව ජීවිතේ ගොඩනගාගෙන තියෙනවලු. ඊට පස්සේ සුබ ඔයර පුණ්ඩරීකගේ ලක්ෂණත් ඒවා තමයි නේද? තෙරුවන් කෙරෙහි ඊටමත් හොඳ විශ්වාසයක් සහ තෙරුවන්ව නමදින කෙනෙක් වෙන්න ඕන. විශ්වාසයෙන් නමදින. නිකන් බුද්ධ शरण गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामි කියලානේ නෑ. විශ්වාසයෙන් පිළිපදිමින් තෙරුවන් පිළිපදින්න ගන්න ඕන. බුද්ධං शरणं गच्छामි කියන්නේ බුදුහාමුදුරුවෝ ගියපු පාර යනවා කියලා මේ ජේතවනින් වේලුවණේට එන පාර නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩපු මාර්ගය මොකද්ද? ඒ නිර්වාණය හොයාගන්න කිව්ව පාර. ඒ පාරේ යන කෙනෙක් වෙනවා කියලා කියන්නේ. ධර්මයේ ශරණ යන මේ ධර්මයේ පිළිගන්නවා කියන කතාව කියන්නේ. සංඝං शरणं කියන සංඝ ආර්ය මහා සංඝ රත්නය කවුද? අර හාමුදුරුවෝ පින් දෙනකොට කියන්නේ දාන දීලා. මතකද? ආනන්ද රාන්ද රාහුල ආදී සංඝ පරම්පරාවෙන් පැවැදෙනා වූ සියලුම මහා සංඝ රත්නයේ උදෙසා මේ දානමය පුණ්‍ය කර්මය කියලා කියනවා. ඇහිලා තියෙනවද? දාන කෙදරවල වල ගිහිල්ලා අහගෙන ඉඳලා පින් දෙනවද? බුදුරජාණන් වහන්සේට දම් පිළිගැන්වීමෙන් හා මේ අවස්ථාවේදී මේ උපාසක පිරිස සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් හිතේ ඇති කරගෙන ශාන්තිනායක සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දම් පිළිගැන්වීමෙන් හා ආනන්ද නන්ද රාහුල ආදී මහා සංඝ ව්‍රත පරම්පරාවෙන් පැමිණෙනා වූ සියලුම මහා සංඝරත්නය උදෙසා මේ දානමය පින් ගන්නවා කියලා හිතන්න කියලා කියනවනේ. එක්කෙනෙක් දාන සර් මහානල හිටියද කියලා. පන්සලට ගියපුවාම පින් දාම් දහම් මොකද්ද බණ මොනවද ප්‍රතිචාර කරන්නේ? පින්කම් කරන තැනට ගියපුවාම පැත්තකට වෙලා රවුම් ගැහිලා මේ කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. චැට් බොක්ස් දාගෙන. කියනේ වහගෙන බුක්තානුමෝදනාව කරන්න හැටි බහගෙන ඉන්න ඕනේ. ආම්ද්‍රෝ ධන බණක්
දානය අරගෙන ඉවරලා බුක්තානුමෝදනාව කරනවා නේද? එහෙනම් උපාසකයන්ට වාඩි වෙන්නෝ කියලා කට්ටිය වාඩි කරමු. කට්ටිය එළිය කයිය. 4-5 දිනක් අර අම්මයි තාත්තයි කට්ටිය උන වට වෙලා බණ කියන. මේ අවස්ථාවේදී ඔයාලා හිතාගෙන මේ අහවලා අවුරුදු මෙච්චර කාලයකට කලින් අප මේ කලුරිය කරා ඒ වෙනුවෙන් කියලා එයාගේ මොකද පානකාරයාට පින් අයිති ඒවා කියලා අන්තිමේදී එහෙනම් ඔන්න පින්කම සාර්ථකයි ඈ කියලා යනවා වඩිනවා නේද? ඒවා බලන් ඉන්න ඕන අය කියපුවාම දැන් කඩන පින්කම් තියෙන හොරෙන් බොහොම ඈදින් මාස් දාගෙන මේ මෑන්ඩෝ කඩන පින්කම් වලට මේසෙට හොඳ හරි හොඳ බෞද්ධයෙක් කියලා ලක්ෂණ තමයි සිල්වත් කර්මයේ පිළිගන්නවා තෙරුවන් කෙරෙහි මනා විශ්වාසයක් කියන කතාව කියන්න ඕනේ. හරිද? පිළිගන්න සහ තෙරුවන් කෙරෙහි මනා විශ්වාසයෙන් නැත්තම් නෝ වැඩන්නේ ඔය තෙරුවන් කියලා හිතාගෙන ඔය නිකන් බුද්ධන් අර කිව්වේ පාඩමේ තියෙන්නේ අපේ මොකද්ද? ගාථා කිව්වට හොඳ බෞද්ධයෝ වෙන්නේ නැහැ කියලා කියනව නේද අර අම්මා? පුතාට කියන්නේ මොකද්ද කියන්නේ? සිල් සමාදන් හුඟක් වැඩ කරා. හොඳ බෞද්ධයෝ කීවරක් කිව්වේ මම උතන තිබ්බ නේද පුතේ එහෙම එකක්. බෞද්ධයෙක් කියලා සරණම හොඳ කෙනෙක් වුණත් නරක කෙනෙක් වුණත් නේ හරි උත්තරයක් ලැබෙයි. මොකද්ද කොතන හරි කිව්ව නේද පංචශීල් ගත්ත ගම් පමණින් හොඳ බෞද්ධයෙක් වෙන්නේ නැහැ කියලා. කරුණු ටිකේ තියෙන. අපි පංචශීල් ගත්තට හොඳ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඒවා හරියට ක්‍රියාත්මක කරන්න ඕන පිළිපදින්න ඕන. ඊළඟ ප්‍රශ්නය අහනවා පුජ්‍යලයක බෞද්ධක වන්නේ කෙසේද? ඈ පුජ්‍යලයක බෞද්ධයෙකු වන්නේ කොහොමද? හරි. එතකොට අර දෙන්න කවුද? තපස්සු බල්ලුක දෙන්න. මතකද? ඒ දෙන්න කවුද? කවුද දුන්නේ? තපස්සු බල්ලුක. ප්‍රථම උපාසක මතක නැද්ද? අර දුන්නේ ඉස්සරෝම දානේ විලඳයි මීපැණි. බුදුසසුනේ ප්‍රථම උපාසක පළමු දේවාසික. යාලා තෙරුවන් සරණ ගිය උපාසකෝ නෙමෙයි බුද්ධ ධම්ම සරණ ගියපුවා. සංඝරත්නයක් හිටියේ නෑනේ. සංඝරත්නය ආවේ පස්සේනේ. ඉස්සරෝම සංඝරත්නයට ආව කවුද? ආනන්ද හාමුදුරුවනේ. ආනන්ද හාමුදුරුවෝ පින්සර ඇහෙන්නේ නැද්ද? ඔව් සර්. ඔව්ලු. ඔව්ද? කොණ්ණඤ්ඤ මාර කොණ්ණඤ්ඤ පප්පපද්දිය මහානාම අස්සිජි මේ පස් දෙනා තමයි ආවේ ඉස්සර. ඔව්ලු ඔව් හොයන් ඇවිල්ලා ගහන්න තියෙන්නේ. දුර වැඩිනේ පස්සර දිහානේ ඉන්නේ. ඒක නෙවෙයි. මේ හරි. මතක තියාගන්න ඕනේ මම ඔය පටලල කියන ඒවා ඊළඟට පටලල ප්‍රශ්න අහන්න ගත්තෙම ඔයාලා උඩ යනවා. බෞද්ධ කියන්නේ කොහොමද? තෙරුවන් සරණ යෑමෙන්. තේරුණාද? තෙරුවන් සරණ යාමෙන් බෞද්ධ කියන්නේ ත්‍රිවිධ. හොඳ බෞද්ධයා හා නරක බෞද්ධයා නම් කර ඇත්තේ කියලා. හින්ද මන් දාලා තින්නේ. හොඳ බෞද්ධයා සහ නරක බෞද්ධ කවුද? හොඳ බෞද්ධයාට අපි කියනවා උපාසක චණ්ඩාල කියලා. නරක බෞද්ධයාට අපි කියනවා උපාසක පුද්ගලික කියලා. බෞද්ධ උපාසක චණ්ඩාල. එහෙමද? අනිත් පැත්තනේ. හොඳ එක්කෙනාට කියනවා පුණ්ඩලික කියලා. නරක එක්කෙනාට කියනවා චණ්ඩාල. චණ්ඩයාල කියපුවම අපිට දැනෙන්නේ චණ්ඩියා වගේ. එහෙම. ඊට පස්සේ හොඳ බෞද්ධයා සතු ලක්ෂණ ටික වලනේ පොතේ තියෙනවා කියන් යන්න පුළුවන්. ශ්‍රද්ධාව ඇත්තෙක් නේද? ශ්‍රද්ධාව ඇත්තෙක්. ඊට පස්සේ සිල්වත් කෙනෙක් සුභාසුභ පෙර නිමිති ඒවා පිළිපදිනවා නේ. තෙරුවන් සරණ යන වෙන සරණක් කරන්නේ නැහැ. කර්මයේ පිළිගන්නවා. කර්මයේ මංකෝ විපාක දෙන ආකාර හතරයි නේ. දිට්ඨ ධම්ම වේදිනී, උපපජ්ජ වේදිනී, අපරාපරිය අවශ්‍ය. මොකද කර්මය? මොකෝ? මතකද? මට දැන් ආයි පුතේ දෙන්නේ කියන ළඟට ගහන්න පුළුවන් එයාගේ වැරදි කරන හැටි. ඔයාලට සිදෙන්න. මෙතෙන්ට ගෙනලා ඔයාලට පේන්න තමයි ගහන්නේ මේ දෙන්නට දෙපැත්තෙන් තියලා. හොඳේ? ඒක ඔයාලට දැනෙනවනේ. ඊට පස්සේ අහනවා ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රද්ධාවන්තයා anu කවුද කියලා. කවුද පුතේ ශ්‍රද්ධාවන්තයා කියන්නේ? සරණ යන්න. කවුද පෙන්නේ? තෙරුවන් සරණ යන එක්කිනා. තෙරුවන් සරණ කියපුවට තමයි ශ්‍රද්ධාවන්තයෙක් කියන්නේ. ශ්‍රද්ධාවන්තයා කියන එක්කිනා අර ගොඩේ ඉන්නේ. මොකද්ද? අපි හැම වෙලේම තෙරුවන් කරේ විශ්වාසය තියාගෙන බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කරේ විශ්වාසය තියාගෙන තමන් අර රහසින්වත් පව් කරන්නේ නැතුව නේද? ඊට එහා පැත්තේ කවුද මේ මොනවාද මේ
ජොලියටවත් බරු කියන්නේ නැතුනේ ඈ පාටියකදීවත් මත්පැන් බොන්නේ නැතුව ඉන්න ඇයි තමයි ශ්‍රද්ධාවන්තෝ. ඊට පස්සේ දුස්සීලය කියන්නේ මොකද්ද? බෞද්ධයන්ට සිල්වත් භවයේ ඇති වැදගත්කම කුමක්ද? මොනවාද බෞද්ධයෙක් වෙනවාට සිල්වත්කමේ තියෙන වැදගත්කම? තමාගේ ජීවිතය හොඳින් සාර්ථක කර ගැනීමට සාර්ථක කරගන්න පුළුවන්. ආයි මොනවද? වැළකීමට හැකියවීම. පව් වලින් වැළකෙනවා ඒක අනිවාර්යයි. ඊළඟට සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඔයා හිතන්නකො මම හොරෙක් කියලා. දැන් මම හොරෙක්. මම යනවා මේ ගම මැදි. ගමේ මිනිස්සු කොහොමද? හොඳයි අනේ හොඳයි. ඉතින් කොහොමද කියලා අහනවද? වහපල්ල දොරවල් ගේට් ලොක් කරලා අන්න අරුව හොරා යනවා පාරේ කියලා කියන්නේ. ගියාට පස්සේ නෝ අරුව ওই පාරේ යනවා දැක්කා. මොනවාක්වත් ගෙදර අඩු වෙලාද? බැලුවද හොඳට? එහෙම නේද කියන්නේ? හොරෙක් පාරේ ගියා නම් යන්න ඉස්සලා මැසේජ් එක දෙන්න බැරුණොත් ගියාට පස්සේ කියනවා බලාපල්ලා මොකුත් හොරගම් කරන්නද? එහෙම නේද? ඒක නිසා පුතේ අපි සමාජයේ හොඳ පිළිගැනීමක් හැදෙනවා මේ ශ්‍රද්ධාවන්තයෝ හිටපුවා. නේද? නමුත් සමහරක් ඔය අපේ රටේ නම් ඉතින් වෙන විදිහට මිනිස්සුන්ට මඩ ගහනවනේ. නමුත් ඉතින් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. හිතේ පැහැදිලිවම තෙරුවන් කෙරෙහි විශ්වාසය තියාගෙන ශ්‍රද්ධාව සම්පන්නව ජීවත් වෙනවාට තමයි අපි මොනවා නැතත් පරලෝක ජීවිතේ සාර්ථක වෙනවා කියන එක තියෙන්නේ. ඉතින් පරලෝක ජීවිතය ගැන තමයි පුතේ අපි අද පාඩමේ කතා කරන්න තියෙන්නේ. කතා කරේ පානදුරාවාදී අපේ කවුද මිගෙට්ටුවත් ආමඳුරුගෙන් ප්‍රශ්න අහන්නේ අරයා කවුද? අර සිල්වා අර පාදිලිතුමා එයා අහන්නේ ඒව තමයි පරලෝක ජීවිතය ගැන. නෑ ක්‍රිස්තියානියෙක් කෙනෙක් කියලාත් ඔයාලා දැනගන්න බෑ. ඊට වඩා හොඳට පරලෝක ජීවිතේ නේද? ඊට පස්සේ දුස්සීලය අනුකුමක්ද? දුස්සීලය කියන්නේ අපි දකින්න අර පහ ප්‍රධාන වශයෙන් සිල්පද කඩන අය. අර ප්‍රධාන වශයෙන් ඔයාලයි මායි අයිති වෙන මොකද්ද? උපාසක කොටේ අපිට නිතිපතා රකින්න පුළුවන් සීලය තමයි මොන සීලයද? පංචශීලය. පංචශීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක කැඩෙනවා නම් අපි කියන එක දුස්සීලයි නේ. ඉතින් අපි මාසයකට සැරයක් අෂ්ටාංගෝපෝසත සීලය සමාදන් වෙනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම දේ ටික තමයි මේ සිල්පද කැඩෙන එක. ඒවා මේ පිළිපදින් නැති අයට තමයි කියන්නේ දුස්සීලෝ කියන්නේ නේද? සමහරක් ගම්වල ඉන්නකොට උදේ නැගිට ගමන් අද වගේ වෙවුලනවා. අරක්කු කසිප්පු ඕන හරි බොන්න ඕනේ. බීලා වෙවුල තමයි ඊට පස්සේ දවස් වැඩ කරන්නේ. කුලියඩක් කරලා ආය හවසත් බොන්න. එහෙම මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු නැගිට ගමන් කල්පනා කරන්නේ කොහොමද හොරකමක් කරන්නේ? කාටද අද ගිනි ගෙඩියක් දෙන්නේ? නේද? ඒ වගේ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. හරිද? සුභ අසුභ හා කර්ම විපාක දෙක අතර ආකාර අනුව බෞද්ධයා විග්‍රහ කරනවා. මොකද සුභ අසුභ කර්මයේ විපාක දෙන අතර බෞද්ධ ආකාර දෙක අර අපි කතා කරමු බෞද්ධ ආකාර දෙක. සුභ අසුභ කර්ම විපාක දෙන ආකාර අනුව සුභ අසුභ කර්ම පිළිගන්න, කර්මයේ නොපිළිගන්න බෞද්ධයාට අපි කිව්වා අර එක්කෙනා කියලා. කවුද? උපාසක චණ්ඩාල. පුණ්ඩරීකට අපි කිව්වා මෙයා සුභ අසුභ කර්ම පිළිගන්නේ නැහැ. මෙයා පිළිගන්නේ කර්මය, තෙරුවන් කරේ විශ්වාසය තියෙනවා. අන්න එයාට අපි කිව්වා පුණ්ඩරීක කියලා. ඊට පස්සේ අහනවා පුද පූජා පැවැත්වීමේ බෞද්ධ අපට සුදුසුම වන්නේ කාටද කියලා. කාටද බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට, තෙරුවන්ට, සංඝ රත්නයේ තෙරුවන් කියපුවම ඔය ඔක්කොමයි තියෙන්නේ. එතනින් එහාට අපිට කියන්න පුළුවන් දැන් අපේ ලංකාවේ අපිට තියෙනවා වැදගත්ම ස්ථානනේ. මොනවාද තියෙන්නේ අපිට ලංකාවේ අපිට? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉන්නවා. ඊට පස්සේ අපේ ශ්‍රී දලදා වහන්සේ ඉන්නවා වැඩ ඉන්නවා නේද? ශ්‍රීපාදස්ථාන දිනවා ලකධාතුන් වහන්සේ ඉන්නවා නේද? අපි ඒවා වන්දනා කරනවා නේද? අපි අර නිකමුත් වන්දනා කරන්නේ මොකද්ද? වද්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං කියනෝ නේද? ඒ කියන්නේ ඔය හැමතැනම තියෙනවා වදිනවා. මොකද වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපටිට්ඨිතං. සබ්බඨානේ සියලුම ස්ථානවල වැඩ සිටින්නා වූ සබ්බඨානේ සුපටිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධීන්. සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා ශාරීරික ධාතු මහා බෝධීන්. ඊට පස්සේ මොකද කියන්නේ?
ඈ බුද්ධ බුද්ධ රූපං සකලං සදා. සකලං කියන එක නා බුද්ධ හදපු බුද්ධ රූප රූපං වඳිනවා සකලං කියලා සදා. කියන්නේ. ඈ සකලං කියන එක නා හදපු බුද්ධ රූප වඳිනවා කියලා කියන්නේ. නෑ. නෑ. සියලුම බුද්ධ රූප ලෝකේ තියෙන සියලුම බුද්ධ රූප වහන්සේලාව සකල ලෝකෙම තියෙනවට අපි වන්දනා කරනවා නමස්කාර කරනවා කියලා තමයි පුතේ කියන්නේ. හරිද? අපිට මේ ඔය ගාථා එහෙම නිකන් ඔය උඩ බලන්න කියුවට වැඩක් නැහැ. එතකොට අපි දන්නේ නැහනේ. මම දැක්ක පුතේ ඊයේ පෙරේදා මුස්ලිම් යාළුවෙක් දාලා තියෙනවා. මෙන්න බලන්න අපිට ඉගෙන ගන්න තියෙනවා. මේක මේ හරි වැදගත්. මේක මේ බෞද්ධ අයගේ දෙයක අපි මුස්ලිම් අයත් ඉගෙන ගන්න ඕනේ කියලා මල් පූජා කරන ගාථාව එයා ලස්සනට කියලා තේරුම කියලා දෙනවා. මේ මල් පර වෙන්නා වගේ අපේ ජීවිතය ගැන අපට අවබෝධ වේවා කියලා. තේරුණාද? එහෙනම් ඔයාලා හොඳට ඔය කියන ගාථාවල ඉගෙන ගන්න ගාථා එක දෙක හරි ඒකේ තේරුමත් හොයන්න. නැත්තම් දැන් ඉතින් ගෙදර තියෙන මේවා ෆෝන් එකක් මොකක්ද ඒක? Android හරි මොන හරි laptop එකක් හරි මොකක් හරි ටැබ්ලට් එකක් හරි තියෙනවනේ. ඒකෙන් ගහලා බලන්න මේකේ තේරුම මොකද? ඒක තේරෙනවා. නේ? ඊයේ මං ඔයාලට වීඩියෝ එකක් බැලුවද? ඊයේ මං ඒව වීඩියෝ එකක් බැලුවද? ඔව් සර්. මං ඊයේ නිකන් ජොලියට නෙමෙයි ඒව බලන්න කියලා. නැත්තම් මොකද දෙවන්නේ? ඒක හොඳයි. ඒක අපේ කවුද අද කතානායකයන්න් වහන්සේ කවුද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැන තියෙන හොඳ ડોකියුමන්ටරි එක. ඒකේ විස්තර තියෙන හොඳට පානදුරාවාදයේ තිබ්බතන් ඒවා. ඒකයි මම එව්වේ. බලන්න. නිකන් මේ දැක්ක කියලා මට පෙන්වන්න නෙමෙයි. හරි අපි යමු අද පාඩමට. මේ මොකක්ද අද පාඩම? බුදුසසුන උපවත් කියලා වාදී සිංහයානෝ කවුද? අපේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ නේ. පුතේ අපි ඉස්සර නම් ඔයාලා කතරගම ගාල්ල මාතර පැත්තේ යනකොට අනිවාර්යයෙන්ම යන්නේ මේ අපේ ගෙවල් ඉස්සරහින් තමයි ගාලු පාරේ. මේ දැන් නෑනේ දැන් ඉතින් හයිවේ එකේ යන්නේ. ඉස්සර ඔහම යනකොට මේ බලපිටිය මාදුඟක තියෙනවා. ගඟ පහු කරලා පොඩ්ඩක් දුරකට ලොකු අංගුවක් හැරෙනකොට ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රතිමාව තියෙනවා මෙහෙම අත මෙහෙම කරගෙන නේද? අපි පුංචි කාලේ පහවතරට එහෙම ඔයාලා උගන්වන්න දෙන්නේ ගුණානන්ද හාමුදුරුවෝ අඳගන්නේ ඇඟිල්ලක් උස්සන් ඉන්න හාමුදුරුවෝ කියලා තමයි කරලා කියලා දෙන්නේ. ඇඟිල්ලක් පුස්තකන හාමුදුරුවෝ කෙනෙක් හිටියොත් ඒ තමයි ගුණානන්ද හාමුදුරුවෝ. අපේ දැන් ඔය බලපිටිය යාළුවන්ගෙන් අහපුවම කියන්නේ කොහෙද ගම කියලා පාර දිගේ යද්දි මෙහෙම ඇඟිල්ල උස්සන් ඉන්නවා. ඒ තමයි අපේ හාමුදුරුවෝ අපි ගමට යන පාර කියන්නේ මෙහෙම කරපුවා මේ ඇඟිල්ල පිටිපස්සට නෑනේ. මේ තියෙන්නේ අපේ ගම කියලා කියනවා. තේරුණාද? හරිම ලස්සනයි. ඉතින් තාමත් ඒ මිගෙට්ටුවත්තකම මේ විදිහටම තියෙනවා ග්‍රාම සේවා වසන් තියෙනවා. ඔය එහෙම බලපිටිය යාළුවෝ ඉන්නවද දන්නෙත් නෑ මේක අපේ ගණ්ඩායමේ. බොහොම ගඟ අයිනේ එහා පැත්තේ දැන් නම් ඒ හරිය තියෙන මේ ළමා නිවාසයක් දාලා හාමුදුරුවෝගේ ගෙවල් හරි මේ දැන් මේ කන්ද උඩරට 1815 බ්‍රිතාන්‍යයට යටත් වුණානේ. ඔය යටත් කරන 1815 අපේ ඔය මොනවාද මේ උඩරට ගිවිසුම අත්සන් කරද්දී ඔයාලා දැනගත්තනේ අර වාරියපොළ සුමංගල හාමුදුරුවෝ මතකද? අර කොඩිය බිම දාලා මොකද්ද අපේ කොඩිය උසවුවක් වර අත්සන් කරලා ඉවර වෙනකන් නේද? ඊට ඉස්සෙල්ලා අපිට පොරොන්දු වෙලා සිංහල ජාතියටයි බෞද්ධ ආයතයි අපිට උමනා කරන පෝෂණය කරනවා බෞද්ධ ආගමට හානියක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ කොහොමද? නමුත් ඒවා වුණේ නැහැ. කොහොම නමුත් ඒ වෙලාවේදී පවා අපේ හාමුදුරුවෝ බොහොම මේ නිර්භීතව කටයුතු කරා. ඒ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එහෙම තමයි පුතේ මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ ගුරුහරුකම් දෙන්නේ. ඒත් එක්කම යාට උමනා කරන වටපිටාව හදලා දුන්නේ මේ සුමංගල හාමුදුරුවෝ එහෙම. ඉතින් ඉස්සර කාලේ අපේ ඉස්කෝල තිබුණේ නැහනේ. පන්සල මූලික කරගෙන ඉස්කෝල තියෙන්නේ. දැන් පහුගිය දවස්වල ඔයාලා දැක්කද ඔය සමහරක් ටෙලිනාට්‍ය වල එහෙමත් ගියා. අර මහරජ ගැමුණු එකේද කොහොද පන්සලට ගිහින් ඉගෙන ගන්නව කට්ටිය එකතු වෙලා වට වෙලා දැක්කද? ඒ කියන්නේ හාමුදුරුවෝ මූලික වෙච්ච අධ්‍යාපනයක්. පන්සල මූලික වෙච්ච අධ්‍යාපනය. මොකද ලංකාවේ අපිට පුතේ සිංහලකමයි බෞද්ධකමයි කියන දෙක එකට ගෑවිලා ආපු එකක්. ඒක මෙහෙම වෙන් කරන්න බෑ. සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ. තේරුණාද? ඔය සුදු අධිරාජ්‍යවාදීන්ගේ ලංකාගමනයත් එක්ක තමයි ඔය සිංහල බෞද්ධකම ගැලවෙන්නේ. සමහරක් සිංහලු ක්‍රිස්තියානි වෙනවා, සමහරක් සිංහල තමන්ගේ බෞද්ධකම ඉස්සරහට අරන් යනවා.
තේරුණාද? ඒක වෙන්නේ එයාලගේ තියෙන දැඩි නීතියත් එක්ක. මොකද සමහරක් අයට තනතුරු තාන්නමාන ගන්න වුණාම බෞද්ධ වෙලා ඉඳපම තනතුරු තාන්නමාන දෙන්නේ. එතකොට යාළ ක්‍රිස්තියානි වෙන්නම වෙනවා. කතෝලික ක්‍රිස්තියානි වෙන්නම වෙනවා. ඉතින් ඔය විශේෂයෙන්ම ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි කාලේ වෙනකොට මේ ක්‍රිස්තියානි අරගලේ කොහොම වැඩි මිෂනාරි තත්ත්වය හොඳටම වැඩි නේද? මේ ඊට පස්සේ මේ අධ්‍යාපන ක්‍රමයේත් මේ හාමුදුරුවන්ගෙන් තිබ්බ අධ්‍යාපන ක්‍රමයේ කලවල අරගෙන දැම්ම කාටද මේ මිෂනාරි මේ ක්‍රිස්තියානි පූජකවරුන් පැත්තට හැරෙව්වා. හරිද? එතකොට අපේ ලංකාවේ අයගේ ගුණධර්ම ගැන කතා වෙන්නේ නැහැ. එයාලට උමනා කරන දේවල් තමයි දාන්නේ නේද? ඉතින් ඔය 1815 පස්සේ අපේ සිංහල මිනිස්සුත් Tamanට තාර මොනවාද මුලෑදෑනිකන් නේද? ඊට පස්සේ ඔය ගන්ලත්තාකන් ඕවා මේවා ගන්න උනහම ක්‍රිස්තියානි ආගමට ගිහිල්ලා අර ඒවා ළඟට දාගෙන කළු සුද්ධ වෙලා නේද? සමහරක් ඉන්නේ කළු සුද්ධෝ පිට සුදුයි ඇතුළ නේද? පිට කළු ඇතුළ සුදු විදිහට ඉන්නවා. සමහරක් අය නම් ඇතුළ සුදු කරගෙන අපි අයට තාන්න අඩන්තේට්ටම් කරා. ඉතින් ඔහොම පසුබිමක තමයි පුතේ අපේ මේ ගුණානන්ද හාමුදුරුවෝ බලපිටිය මෝට්ටිවත්තේ නැත්තම් මිගෙට්ටුවත්තේ ඉපදෙන්නේ. ඉපදෙනකොට කවුද? එයාගේ අම්මයි තාත්තයි කවුද පුතේ? ගින්ගම ලද්දු අසනේරිස් මෙන්දිස් තමයි යාගේ තාත්තා. අම්මා කල්දුර මල්දෝනිද සිල්වා. මල්දෝද සිල්වා. හරිද? මෙයාලා ගමේ හොඳ පවුලක්. ඉතින් ඒ දෙන්නගේ පුතා තමයි මේ අපි කතා කරන මිගෙල් මෙන්දිස්. තාමත් මේ පැත්තේ දකුණු පළාතේ විශේෂයෙන් මේ හරියේ ඉන්නවා මෙන්දිස්ලා සිල්වලා කට්ටිය ඉන්නවා. ඉතින් මේ මිගෙල් මෙන්දිස් පාඨශාලා තිබ්බේද ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉගෙන ගත්තා. කවුද? බලපිටිය සුභද්‍රාරාමාධිපති වැඩ සිටි පූජ්‍ය බලපිටිය ගුණරත්න ස්වාමීන් වහන්සේගෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබුවා කියලා කියන්නේ. ඊට පස්සේ අවුරුදු 12 දී දැන් මේ කවුද අපේ මේ මිගෙල් තරුණ ළමයා මහාන වෙනවා. මොකද්ද නම එතකොට? මිගෙට්ටුවත්තේ ගුණානන්ද කියලා. දවසකුත් මං කියන්නේ හාමුදුරුවන්ට වාසගම හම්බෙන්නේ ගමෙන් කියලා. එයාගේ ගම මුලට දාලා තමයි එන්නේ නේද? ඒතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද. පහුගිය දවස්වල අපි දැක්ක අපවතුනා බද්දේගම සමිතෙහිම නේද? හික්කඩුවේ සුමංගල හිමි නේද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමි නේද? බලංගොඩ ආනන්ද මෛත්‍රී මේ වගේ හාමුදුරුවෝ නම හැදෙන්නේ එහෙමයි. තෙලිකඩ පියරතන හිමි. දැන් බලපිටියේ ගුණරත්න හාමුදුරුවෝ හා තෙලිකඩ පියරතන හාමුදුරුවන්ගෙන් තමයි අපි දැන් මේ කවුද ගුණානන්ද හාමුදුරුවෝ ඉගෙන ගන්න. ඊට පස්සේ උන්වහන්සේ යනවා කොළඹ. කොහෙටද? කොටහේන දීපදුත්තාරාමයේ ඉගෙනගෙන ඉන්න කාලේ තමයි අර කොළඹ ටවුන් එකේ තියෙන බෝගස් එහෙම අපි දකින්න දැන් ඔය දකින්න බෝගස් පුතේ ගොඩක් දේවල් හදලා තියෙන්නේ ඔය මේ ගුණානන්ද හාමුදුරුවන්ගේ අර නැවත බෝධීන් වහන්සේලා රෝපණය කරපු වැඩසටහන. මොකද ඉංග්‍රීසි ආණ්ඩුව ඒ දවස්වල තීරණයක් ගන්නවා පාරවල් ගානේ හන්දි ගාන දින බෝගස් කපන්න ඕන කියලා. තේරුණාද? ඉතින් දැන් නම් අපිට තියෙනවා බෝගහක් කපන්න ප්ලෑන් කරා නම් එන්නේ එක අපි ඉදොර දැම්ම Facebook දැම්ම ලට්ටි එක දෙමු ගුවා ස්ට්‍රයික් එකක් මොකද්ද පිකටින් එකක් ප්ලෑන් කරා පැය 2-3යි බෝගහ වටේට ගිහිල්ලා අපි කපන්න දෙන්නේ නැහැ කියලා මොනවද මේවා කරන්න පුළුවන්. ඉස්සර එහෙම නෑනේ. ටීවී නෑ, ටෙලිෆෝන් නෑ, මොනවත් නෑ, පත්තර විතරයි තියෙන්නේ. ඉතින් මේ මුන්වහන්සේලා එකතු වෙලා ගම්වලට ගිහිල්ලා දේශන කරලා මේවට විරුද්ධව පෙනී හිටලා මේ කටයුතු කරන්නේ නේද? ඊට පස්සේ දැන් කොළඹ තත්ත්වයේ දරුණු වෙනකොට හාමුදුරු කෙනෙකුට පාරවල් වඩින්නවත් බැයිද? එතකොට අර වැඩිපුරම ඉන්නේ ඉංග්‍රීසි පාලකයට යටතේ කළු සුද්දුනේ. එතකොට යාලා මේ කවුද ක්‍රිස්තියානි ආගම වැනදගෙන ඉන්නේ. පස්සේ අඩන්තේට්ටක් වෙන හින්දා ආයිත් වඩිනවා බලපිටියට නේද? ඒ කාලය තුල උන්වහන්සේගේ තාත්තා නැති වෙනවා නේද? එහෙම නේ තියෙන්නේ. පියා අභාවයක් වීම නිසා මවරක බැරි සිතාගෙන උපැවැදි වෙනවා. පියා අභාවයට යනවා. එතකොට අම්මව බලා ගන්න ඕන නිසා උපැවැදි වෙනවා. බුද්ධ ශාසනයේ පුතේ අම්මවයි තාත්තවයි ගෙනත් කියාගෙන සත්කාර කරලා කමන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම පන්සලේ දෙමාපියෝ ගෙනත් කියාගෙන උවටන් කරපු හාමුදුරුවෝ රහතන් වහන්සේලා පවා ඉඳලා තියෙනවා.
ඒක නිසා මෞපිය උපස්ථානය කියන්නේ පුතේ හොඳ දෙයක්. අපේ ඊළඟ පාඩමේ තියෙන්නේ ඕකද කොහොද මට මතක ඇති. මෞපිය උතුම්මේ අපගේ පෙර දෙගුරුන් ගුණ ගැන අදරින් සලකමු. දැක්කද? අපිට ඊළඟට තියෙන පාඩමත් ඒක. මේ දෙමව්පියන්ට කරු කිරීම, දෙමව්පියන්ට උපස්ථාන කිරීම කියන එක හරිම වැදගත් කාරණාවක්. ඒකට හැම වෙලෙම ඉඩ හම්බෙනවා. දැන් මුන්වහන්සේ උපවැදි වෙන්නේ කාරණාව මොකද්ද? තමන්ගේ අම්මව බලා ගන්න. තේරුණාද? අම්මව බලා ගන්න ඉන්න කාලේ දැන් අම්මව බලා ගන්න ගමන් පන්සලුත් කටයුතු කරනවා. ඒ ඇත්තේ ඔය බලපිටි දින පුතේ වැල්ලවත්ත කියලා ප්‍රදේශිකුත් තියෙනවා. එහෙ තාමත් තියෙනවා පල්ලියක්. දැන් ඔය හරියේ මෙතනින් බෙන්තර ගඟෙන් එහා පැත්තට ගිහම පල්ලි හරිය අඩුයි. බලපිටියේ තියෙන එකක්. ඔය වැල්ලවත්ත කියන අර ඔයාලා බලපිටි ගංගායනයට බෝට් සර්විස් එහෙම තියෙන්නේ. එතනින් ඇතුලේ තියෙනවා පල්ලියක්. ගංගායනේ හොඳ පල්ලියක් වැල්ලවත්තේ. හරිද? ඒ පල්ලියේ ඉන්න ඥාතිවරි ඉගෙන ගත්ත ක්‍රිස්තියානි ධර්ම. ඔයාලා දන්නවනේ අහලා තියෙනවනේ. ඔය යේසුස් තුමා ඊට පස්සේ මාරිය තුමිය ඊට පස්සේ එයාලගේ තියෙනවා මොකද්ද බයිබලේ 16 වගන්තිය 17 වගන්තිය 32 එක වගන්තිය කියලා වගන්ති වලින් තමයි කියන්නේ. ඒ වගන්ති වලින් තමයි දැන් මේ අර වගන්ති මේ වගන්ති ප්‍රකාරවනේ එහෙම නේද තියෙන්නේ. වගන්ති ප්‍රකාරව කියලා කිය දැමුත් ඔය අපි මේ පූජකතුමෙක් මේවා කරනකොට වගන්ති කියලා තමයි මේවා කරන්නේ. ඉතින් දැන් මෙයා හොඳට ක්‍රිස්තියානියාව ඉගෙන ගන්නකොට කට්ටියට බය දුන්නලු. මෙයා දැන් බෞද්ධීස්ම ලබලා පාතිලිමා කෙනෙක් වේවත් දෝ කියලා කට්ටියට බයදලා ආයෙමත් මෙයා දොඩම්දුවේ හැදෑරීමට යොමු කරා පුතේ දොඩම්දුව කියලා ගාල්ලට පොඩ්ඩක් මෙයා දිනවා දොඩම්දුව කියලා. කුමාර කන්ද කියලා පන්සලක් තියෙනවා. ඒ පන්සලේ පැත්තට යොමු කරපුවාම එදි ත්‍රිපිටකයේ පුස්කොළ පත්වල ලිවීමට පින්කමට සහභාගී වුණාලු. ඊට පස්සේ මේ සීනිගම දීරක්නන්ද හාමුදුරුවෝ ගාවට දැම්මලු ආයෙත් අර අම්මා මැරුණට පස්සේ බෞද්ධ කටයුතු වල යෙදෙන්න නේද? ඊට පස්සේ තෙලිකඩ සෝනුත්තර හාමුදුරුවෝ ශිෂ්‍ය ලෙස ආයෙත් සසුන්ගත වෙනවා. තෙලිකඩ තියෙන පුතේ ගාල්ල පැත්තම තමයි ඔය රාජ්‍යමින් ඇතුළේ තියෙන කිලෝමීටර් 20ක් විතර ඇතුළේ තෙලිකඩ සෝනුත්තර හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු විදිහට ආයෙත් එනවා මුන්වහන්සේ බුද්ධ ශාසනයට. මොකද දුල්ෂාන් netතර අද්දයිස්සුවේ මොකද ප්‍රශ්නයක්ද? නෑ. අත පාත් දාන්නේ නං. ඊට පස්සේ දැන් ඔන්න අවුරුදු 21ක තරුණ හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් විතර 1844 දී යනවා ආයෙත් අර කොටහේන දීපදුත්තාරාමයට. ඉස්සල්ලා ඒ දීපදුත්තාරාමේ හිටිය ගෙදරිනවා ඉන්න බැරි නිසා ආයෙත් අම්මෝ බලාගෙන ඒ කටේ දිරුණාට පස්සේ ආයෙසරයක් මුන්වහන්සේ දසුන් ගත වෙලා ආයෙත් පැවිදි වෙනවා. තේරුණාද? එහෙම ගැටලුවක් නෑ. ඒ පැවිදි බිමේ ඉඳගෙන අම්මා බලාගත්තත් කිසි ගැටලුවක් නෑ. නමුත් උන්වහන්සේ මොකක් හරි කල්පනා කරලා වෙන්නදී උපවැදි වුණේ. තේරුණාද? ඉතින් කොහොම හරි ඊට පස්සේ ආයෙත් උන්වහන්සේ දීපදුත්තාරාමයට කරලා ආණ්ඩුවේ උදව් අරගෙන දැන් බුද්ධ ශාසනයට ගරහනවා මිනිස්සු. අපේ ලංකාවේ මිනිස්සු පිට රටවල අය ඔක්කොම මේ බුද්ධ ශාසනය විනාශ කරන්න උත්සාහ කරනවා. හරිද? ඊට පස්සේ අර 1949 ටොරින්ටන් ආණ්ඩුකාරවරයා මොකද්ද කරේ? අර මංසාන්ති වල තියෙන ගෝගස් ටික කපන්න කියලා අණ කරලා ඊට පස්සේ මේ ඒ කපා දාපු ගෝගස් වලට ආයතරයක් අපේ බෝධිරාජ සමිතිය හදවලා දැන් අපේ කවුද මේ සුමංගල කවුද අපේ මේ හාමුදුරුවෝ බලපිටියේ මිගට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ ආයතරයක් බෝධීන් වහන්සේලා රෝපණය කරා. බෝධිරාජ සමිතියත් හදලා නේද? ඊට පස්සේ තැන් වල බුද්ධ ශාසනය බොරුයි කිය දේශනා කරනවා දැන් මේ කට්ටිය. කවුද? ක්‍රිස්තියානි මිෂනාරිවරු. තැන් වල කියනවා ගම්වල මිනිස්සු එකතු කරලා දැනටත් යනවා පුතේ මේ වැඩේ. බොහොම සාර්ථක වෙනවා. ඒක ක්‍රිස්තියානියාගෙන් විතර නෙවෙයි ඉස්ලාම් අයගෙමුත් යනවා. ඔය ගොඩක් දුප්පත් ගම් ප්‍රදේශවලට ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරලා බොහොම සාර්ථක විදිහට හරව ගන්නවා ඒ කට්ටිය ආගම වලට. ඔයාලා දන්නේ නැතුණාට අපේ ලංකාවේ බෞද්ධ සිංහල බෞද්ධ අය සිංහල බෞද්ධකම අතහැරලා ක්‍රිස්තියානි වෙනවා කතෝලික වෙනවා එහෙම නැත්නම් ඉස්ලාම් ආගම වැළඳගත් අය ඉන්නවා.
ලොකුවට ගෙවල් හදලා දීලා ඉඩම් අරන් දීලා රස්සා දීලා ඒව කරනවා ආදරත් කරනවා මේ අපි කතා කරන වෙලාවෙද්දි සිද්ධ වෙනවා ඒ වගේ දේවල් ඒ නිසා අපිත් බෞද්ධ විදිහට පුරුදු වෙන්න ඕන පුතේ එහෙම මොකද්ද අපි බෞද්ධ විදිහට අපි දකින්නේ මොනවද මිත්‍යා දෘෂ්ටිකයි සම්‍යක් දෘෂ්ටිකයි කියලා දෙකක් තියෙනවා සම්‍යක් දෘෂ්ටික කියන්නේ අපි වගේ ආගම් මිත්‍යා දෘෂ්ටික ආගම් වලට හරවන්න නැතුව අපි අයව බේර ගන්න හරිද ඊට පස්සේ මුන්වහන්සේ තැන් වලට ගිහිල්ලා දේශන පවත්වනවා මේ ක්‍රිස්තියානි ආගම අය කරන්නේ බොරුවක් ඒක හරි දේ නෙමෙයි මේක වැරදි ඒක නිසා ඔයාලා හොඳට මතක තියාගන්න අපිට කරන්න තියෙනවා මොනවද මේ අපේ බෞද්ධයන් ආරක්ෂා කරගන්න කියලා හාමුදුරුවන්ව එකතු කරගෙන තව මිනිස්සුන්වත් එකතු කරගෙන දේශන 10 ගණක් මේ සුමංගල හාමුදුරුවෝ කරනවා ගුණානන්ද හාමුදුරුවෝ කරනවා මේ මොකද අපිට දැන් වගේ Zoom වලින් බණ කියන්න බෑනේ Zoom වලින් මේ රටටම කියන්න බෑනේ කියලා ගම් වලට ගිහිල්ලා මිනිස්සු එකතු කරගෙන මේ උන්වහන්සේලා මිනිසුන්ව යොමු කරගන්න තමන්ගේ පැත්ත බුද්ධ ආගමේ පිහිටව ගන්න කොහොමද අපි මේක ආරක්ෂා කරගන්නේ නේද ඉතින් ඔය විදිහට විශාල කලබගෑරි ඉතින් වෙනවා අදටත් වෙනවනේ අපි කට්ටිය දැන් මතකද බෝධීන් වහන්සේ කෙනෙක් කපන්න හරි අයින් කරන්න හරි ගියපුවාම දැමුත් අපි මේ කට්ටිය එකතු වුණේ වගේ ඉස්සර කාලේ මුන්වහන්සේගේ කාලේ තමයි අබේගිරි චෛත්‍යයේ ඇතුළේ තියෙන පුස්කොළ පොත් බෞද්ධ දේවල් ටික ගන්න කියලා ඒ ඔය ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ පුතේ අබේගිරි දාපේ කඩන්න ලෑස්ති නිදන් කරපු අය ඒ පුස්කොළ පත්වල තියෙන බෞද්ධ තිරිත් හරි ඒ තියෙන දේවල් ටික ගන්න. ඉතින් ඕක ගුණානන්ද හාමුදුරන්ට ඇහිලා දැනිලා බෞද්ධ නායකයෝ ඔක්කොම ටික එකතු කරගෙන දැන් වගේම පුතේ ලොකු උද්ඝෝෂණයක් අබේගිරි දාව වටට ගිහිල්ලා මේ සුද්ධ ආණ්ඩුකාරවරයන්ට ඒ වැඩේ කරගන්න දෙන්නේ නැතුව ලොකු විප්ලවයක් දාලා උන්වහන්සේ බේරගත්තේ අබේගිරි දාව නැත්නම් අබේගිරි දාව අද නෑ අපිට වන්දනා කරන්න. අබේගිරි දාවට තුන්නක් දෝලි කරලා යාළයිගේ දිප්පේවා ගන්න තමයි උත්සාහ කරේ. ඒකෙන් ගන්නේ මොනවද? බෞද්ධ දේවල් මොනවද? තිබ්බත් මොනවද අපි කියන්නේ නිදාන් වස්තු විදලා තැම්පත් කරපුවා එහෙම. ඒ වගේම බුදුදහමට විරුද්ධව කතා කරපුවා වෙනුවෙන් උන්වහන්සේ ඔය මේ පත්තර හදලා පොත් අච්චු ගහලා ගම් වලට බෙදෙනවා. ඉස්සර දැන් වගේ අපි පොතක් ගත්තා පත්තරේ ගත්තා විසි කරා නෙමෙයි. ඉස්සර කාලේ පුතේ මොන හරි සංග්‍රහාවක් පොතක් බැලුවොත් මම බැලුවොත් තව එක්කිනෙට දෙනවා ගමේ හැමෝම ඉල්ලන් ගිහින් කියවනවා. ඒකින්ද මේ එක්කිනාට එක ගානේ මිලියන 22ක් පොත් පත්තර ගහන්න උම නැහැ. 25000යි ලක්ෂයයි 50000යි ගාවුවාම ගමකට කියපුවාම ගම වටේ සැරිසරනවා. ඒ මිනිස්සු දැනටත් මේ වගේ දේවල් ගම්වල කියවනවා අරන් ගිහලා. ඉතින් එකෙන් දැනුවත් වෙනවා. ඊට පස්සේ ක්‍රිස්තියානි බෝධිගයන් බුදුදහමට විරුද්ධ කරන ගිය අසත්‍ය ප්‍රතිචාර මැඩීම දේශනා 50 සීමාන කොළඹ ගෙට්ටුවත් හිමියෝ ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වා දීම සඳහා මුද්‍රණයකට රැපෙදා දුන් පොත්පත් සංඛ්‍යාව අතිවිශාලයි. දුර්ලභ්ධි විනෝදනීය ක්‍රිස්තියානි වාද මර්ධනීය මෝහ විසානතිය ආදී ග්‍රන්ථ මේ පොත් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. දැන් මෝහනේ දැන් ක්‍රිස්තියානි ආගමේ තියෙන මෝහනේ නේ දුර්ලභ්ධිය. ඊට පස්සේ වාද මර්ධන දැන් ගියාලා වාද කරන්නේ ක්‍රිස්තියානිය මොකද්ද? දැන් ඔය පාන්දුරාවාදී පුතේ තියෙන එකක් තමයි අපි ඉගෙන ගත්තේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය කියලා පංචේන්ද්‍රියක්. දැන් පංචේන්ද්‍රියක් තියෙනවා නම් ඒ පංචේන්ද්‍රියන් විනාශ වුණාට පස්සේ අපි විනාශයි. එහෙනම් කොහොමද ඊළඟ ආත්මයකට යනවා කියන්නේ? ඔයා මොකද්ද ක්‍රිස්තියානි ආගමයි කියන්නේ එහෙනම් දැන් පංචේන්ද්‍රියක් තියෙනවනම් පංචේන්ද්‍රිය විනාශ වෙනවනම් ඒක විනාශ වුණාට පස්සේ ඒක කොහොමද ඊළඟ ආත්මයකට යන්නේ? එහෙම ආත්මයක් නැහැ නේ. ඒ කියන්නේ බුද්ධ ආගම බොරුයි. ඔන්න දැන් පානදුරවාදී කියන්නේ වදින් බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ නේ ගුණානන්ද ආමුදුරෝ කියනවා. ඒකේ තේරුම් ගන්න වාට හැකියාවක් නැහැ. එහෙම නෙමෙයි ඒක කියන්නේ. මෙන්න මේකයි මේ පංචේන්ද්‍රිය කියන එක තියෙනවා. මේ පංචේන්ද්‍රිය අපේ හිතත් එක්ක එකතු වෙලා මේක කටයුතු කරන්නේ. මේ ශක්තියක් තියෙන්නේ. මේක එළියට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? නේද? දැන් පිළිගෙන තියෙනවනේ. ඒ දැන් විද්‍යාවෙත් පිළිගෙන තියෙනවනේ. මේ බුද්ධ ආගමේ තියෙන දේවල් ක්‍රිස්තියානි ආගමේ ඔය අර වගන්ති වලින් තියෙන ඒවා පැහැදිලි කරලා අරයව පරාද කරනවා. හරිද? ඊට පස්සේ මේ කළ මිත්‍යා මත බිදහැලීමේ ගුණාධිමයන් අනුගමනය කර තවත් ප්‍රබල ක්‍රියාමාර්ගයක් වුණේ උන් සමග බෝන් මෝඩලා
කළ වාද සමූහයයි. ඒ අතර 1873 පුතේ අගෝස්තු 26 සහ 28 කින් දවස් දෙකක් තිබ්බා. දැන් මේ පානදුරාවාදයේ ලෝක ප්‍රකට වුණා. මේකට උපදේශකත්වය දුන්නා අපේ මං ඉස්සර කිව්ව සුමංගල හාමුදුරුවෝ. දැන් පුතේ පානදුරාවාදී කරපු තැන තමයි පානදුරේ දැන් නම් ආණ්ඩුවෙන් හදලා තියෙනවා ඒ තැන බොහොම හොඳට රෙපෙයා කරලා. පානදුරේ පරණ පාරේ හැරිච්ච ගමන් ওই පානදුරේ කලලයිට් පැත්තෙන් වම් පැත්තේ තියෙනවා පන්සල. ඒ පන්සල් ගල් කන්ද විහාරය කියලා කියන්නේ. මොකක්ද එතන ගහලා තියෙනවා තාම මේ පන්සල තියෙන කන්ද උඩ. ඒ පන්සලෙන් තමයි තීරණය කරලා තියෙන්නේ කොතනද කරන්න කියලා. මෙයාලා ඒ පන්සලේ කරන්න කිව්වා එක තැනක් ප්ලාස්ටි කරලා මේ ශාලාවක් හදලා ඒ හෝල් එකේ තමයි 10 ගාණක් ඒළු 10000ක් විතර කට්ටිය හිටියලු. දැන් පානදුරාවාදයේදී ඉස්සෙල්ලා ඇග්‍රීමන්ට් එකක් ගහනවා. ආණ්ඩුවයි කවුද මේ පාදිලිතුමයි මේ මොකක්ද යාගේ නම පානදුරේ හිටපු මේ ක්‍රිස්තියානි ෆාදර් කෙනෙක්. හරිද? එයා දැන් කියනවා මෙහෙමයි උදේ 9 ඉඳලා 10 වෙනකම් එක්කෙනෙක් කතා කරනවා 10 ඉඳලා 11 වෙනකම් අනිත් එක්කෙනා කතා කරනවා ආය හවස 2 ඉඳලා 3 වෙනකම් 3 ඉඳලා 4 වෙනකම් විතරයි කතා කරන්න පුළුවන්. එක්කෙනෙක් කතා කරද්දී අනිත් එක්කෙනාට කතා කරන්න බෑ. කතා කරන එක්කෙනාට අනිත් කට්ටිය අසීලාචාර විදිහට රූ කියන්න බෑ, කෑ ගහන්න බෑ. මොකක්ද අශෝභන විදිහට හැසිරෙන්න බෑ, රණ්ඩු සරුවල් වෙන්න බෑ කියලා ලොකු ඇග්‍රීමන්ට් එකක් ගහනවා දෙන්නත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ දෙන්නගේ වාද විවාදයෙන් පස්සේ පැයක් ඇතුළත ඒවා සටහන් කරලා දෙන්නම කියවලා දෙන්නම අස්සම් කරන්න ඕනේ. මේ කතා කරේ මේවයි, මේ කතා කරේ මේවයි කියලා බොහොම දිග ඇග්‍රීමන්ට් එකකට ගිහිල්ලා තමයි මම එකඟතාවකට ගිහිල්ලා තමයි පානදුරාවාදයේ තියෙන්නේ. දවස් දෙකක් තියෙනවානේ. උදේ පැය 2යි හවස පැය 2යි. ආය 26 වෙනිදා. 28 වෙනිදා උදේ පැය 2යි හවස පැය 2යි. ඒතර පැය 2යි 4යි 6යි 8ක් කතා කරනවා. ඉස්සල්ලා අපේ පාදිලිතුමා කතා කරන් ඇද්දී සුමංගල හාමුදුරුවෝ කියනවලු මේ අපේ පාදිලිතුමා මොකක්ද පුතේ නම? නම අමතකයි. මිෂනාරි ඔව් මිෂනාරි පාදලයාගේ නම පොතේ නෑ අපේනේ. මොකද්ද? වින්කොට් නෑ. සිල්වා කෙනෙක්. මොකද්ද සිල්වා? හරි. සිල්වා පාදතුමා කියන්නේ මට කියන්නකෝ. මට මතක නෑ. උන්ට චුට්ටින් බලලා කියන්න. ඊට පස්සේ දැන් පාදිලිතුමා කියනවා මේ පාදිලිතුමා කියන්නේ සිංහලෙන් පාද කියන එක. හරිද? පූජකතුමා කියන එක. ඉතින් දැන් මෙයා කියනවා ඊට පස්සේ මගේ විරුද්ධවාදියා කියලා. පාද කියනවා මගේ විරුද්ධවාදියාගේ අදහස කියලා කියන. ඊට පස්සේ මෙයා කියනවා එහෙනම් මගේ ප්‍රතිවාදියා මොකද තරහකාරයා කියන අර්ථයෙන් කතා කරනවා. දැන් සමහරක් වෙලාවෙදී මේ මොකද අපි කතා කරන මොනවද බයිබලයේ තියෙන වගන්ති එහෙම් පිටින්ම අරන් ඒවට උත්තර දෙන්න. මෙයාත් කරන වැඩේ අපේ තියෙන බෞද්ධ පොත්පත්වල තියෙන ඒවා අරගෙන පාලි වල දේව අරගෙන කියනවා. පාලි අපිට ඕන විදිහට හරවන්න පුළුවන්. එයාලා පාලි ඉගෙනගෙන නැහැනේ. දැන් අපේ ගුණානන්ද හාමුදුරුවෝ සිංහලයි පාලි ඉංග්‍රීසි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක නිසා උන්වහන්සේට පුළුවන්කම දෙනවා පාලි ඇත්ත අර්ථය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. නමුත් අපේ දැන් පාදිලිතුමා පාලි ඉගෙන නැහැනේ. ඒකින්ද එතුමට හැකියාවක් නැහැ දැන් මේ පාලි භාෂාවේ තියෙන වචනේ මොකද්ද මේ වචනේ මොකද්ද කියලා පැහැදිලි කරන්න. ඉතින් ඒක නිසා දැන් පාදිලිතුමා කියන වචන ටික හරවනේවා එයාගේ වාසියට හරවනවා. පස්සේ අපේ ගුණානන්ද හාමුදුරුවෝ කොහොම හරි ඒ තාරක ඔක්කොම කඩලා මේක ජයගත්තා කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ මේක බලන්න අපි දැන් කතා කරන්න පුතේ ඔය කවුද මේ අනගාരിക ධර්මපාලතුමත් අවුරුදු 1000ක ළමයෙක්ලු. අනගාരിക ධර්මපාලතුමා ගිහින් හිටියලු දැන් ඔය ඕක බලන්න. පානදුරාවාදේ. මේ පානදුරාවාදේ කරලා ඉවර වෙලා මේ ප්‍රතිවාදී තර්ක හොඳට බිඳලා මේ ක්‍රිස්තියානි ආගම බුදු දහම හා ක්‍රිස්තියානි ආගම මුහුණලා කියලා මේක යනවා පත්තරේ හැමදැනම. ඊට පස්සේ ඇමරිකාවේ හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ලංකාවට එන්න පුතේ මේක දැකලා මේ දැන් ඊට පස්සේ මොකද්ද මේක කතාව යනවා ලෝකෙ පුරාම දැන් පානදුරාවාදය කියලා එකක් තිබුණා
මේක බුදුදහමට එරෙහි ක්‍රිස්තියානි ආගම කියලා දැන් සිංහලෙන් යනවා. මේක සිංහලයක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඉංග්‍රීසියෙන් කතා කරපුවා සිංහලයට පරිවර්තනය කරලා දැන් මේ ලංකාවේ වටේ ලෝකෙ වටේ හැමතැනම යනවා. ඊට පස්සේ ඉංග්‍රීසි මේ ජෝන් පීබල්ස් කියලා පඬිතුමක් මේක හැරෙකෝ බුදුදහම හා ක්‍රිස්තියානි ආගමට මූණලා කියලා පොතක්. ඊට පස්සේ මේවා කියවලා ඉවරලා බැවර්ස්කි මැතිනිය ඊට පස්සේ ඕල්කට්තුමා ඊට පස්සේ මේ ලංකාවට එන්න පුතේ මේම දැනගෙන ලංකාවට එනවා මේ පානදුරාවාදයේදී බුදුදහම ගැන කතා වෙච්ච දේවල් උත්තර දුන්නේ වගේ බුද්ධ ආගම ගැන පැහැදිලා ලංකාවට 1880 වෙලි ඇවිල්ලා ලංකාවේ හදනවා අපි මොකද්ද පරම විඥානාර්ථවාදීන්ගේ සමිතිය. හරිද? ඒකට අපේ රත්මලානේ ධර්මාරාම හාමුදුරුවෝ වස්කඩුවේ සුබුද්ධ හාමුදුරුවෝ එකතු වෙලා මේ බෞද්ධ පුනරුදය හදනවා පුතේ. බෞද්ධ පුනරුදය මේ බුද්ධ ආගම ආරක්ෂා කරගත්තා කියන එක පුතේ දැන් අපිට තියෙනවනේ. දැන් අපේ පන්සල් ටික තියෙනවා, හාමුදුරුවෝ වහන්සේලා ඉන්නවා, ප්‍රනායක හාමුදුරුවෝ මාළුලතු වස්කරි ඉන්නවා, ඊට පස්සේ මොකද්ද අමරපුර නිකාය කට්ටිය ඉන්නවා, චූලවංශ නිකාය ඉන්නවා, ඔක්කොමලා බෙදාගෙන හදාගෙන ඉන්නවා. නමුත් ඉස්සර කාලේ බුදුදහම ආරක්ෂා කරගන්න තමයි මේ හාමුදුරුවෝ ඔය බෙදි හිටියේ නෑ. මේකේ දැක්කේ නෑනේ අපි මෙයා අමරපුර මහා වංශ නිකායේ චූලවංශික පාර්ශ්වයේ කිය මොකද දැක්කේ නේද? නේද? පස්සේ තමයි මේ බලයට අපි කට්ටියව හදාගත්තේ. නේ? දැන් මේ කට්ටිය කොහොම හරි එකතු වෙලා බුද්ධ ආගම ආරක්ෂා කරගත්තා. සිංහල බෞද්ධයන්ට හොඳ තැනක් මේ රට ඇතුළේ හදාගන්න උනා නිසා තමයි මේ පරම විඥානාර්ථවාදීන්ගේ සංගමය වගේ ඒවා හදාගත්තේ. ඊට පස්සේ බෝධිරාජ සමිතිය වගේ දේවල් හදාගත්තේ. නේද? ඊට පස්සේ අපේ කවුද අනුගාරික ධර්මපාලතුමා එකතු වෙලා බෞද්ධයන්ව නැගිටවා ගත්තේ නේද? ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මෙහෙන් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මහා බෝධි සංගමය ඇති කරන්න ඊට පස්සේ ඒ වෙනකොට හින්දුන්ට අයිති වෙලා තිබ්බ මේ ශ්‍රීමා බෝධි ඉදම සල්ලි වලට අරන් තියෙනවා. ඒව කරන්න බව ශක්තිය තිබ්බ සිංහල බෞද්ධ දැවැන්තයෝ අපේ රටේ හිටියා. නේද? ඉතින් දැමුත් ඉන්නවා ඉතින් වෙන වෙන දේවල් වලට හැරෙනවා නේ. ඉතින් මේ ක්‍රිස්තියානි පූජකයන්ගේ තර්ජන ගර්ජනම අභීතව ආදීනව ක්‍රියා කිරීමේ මිගට්ටුවත් එක්ක ගුණානන්ද හඳුනනට හොඳ ගුණාංගයක් තිබ්බේ. කියන්නේ මේ ඔයා හිතනවද ගුණානන්ද හාමුදුරුවෝ නැහිනම් ඔය ආවක කරගෙන යන්න අපිට ප්‍රශ්නයක් නැහැ කියලා ඉංග්‍රීසියෙන් ඉන්න ඇති කියලා කොයිතරම් ප්‍රශ්න තියෙන්නේ නැද්ද? පානදුරාවාදයට ආව කියන්නේ පුතේ පානදුරාවාදයට පානදුරට ගුණානන්ද හාමුදුරුවෝ වැඩියා කියන්නේ කරත් ඒක පිදුරු පොටවගෙන පිදුරු අරන් යන එක්කෙනෙක් විදිහට තමයිලු පානදුරට ආවේ. පානදුරට එහෙම නාවනම් සමහරවිට මගදී උන්වහන්සේ අපවත් කරන්න පවා ඉඩ තිබෙනවා. ඒ තරම් සැකයි. ඒ තරම් මිනිස්සු දන්නේ නැහැ. එතකොට රටේ තිබ්බ තත්ත්වේ. අර කොහෙද මේ එතකොට උන්වහන්සේ වැඩ හිටියේ කොහෙද? කොටහේන දීපදුත්තාරාමේ. දීපදුත්තාරාමේ ඉඳලා පානදුරට එන්නේ දැන් කිලෝමීටර් තියෙනවනේ 15ක් 20ක් විතර. ඇවිත් තියෙන්නේ කරත් එක පිදුරු පටවගෙන පිදුරුත් එක්ක පිදුරුරන් යන වෙලෙන්දෙක් වගේ ගොවියෙක් වගේ තමයි ඇවිත් තියෙන්නේ මෙහෙට පානදුරට. නැත්තම් පානදුරාවාදයක් ගැන අපිට අහන්නවත් නැහැ, දකින්නවත් නැහැ. සමහර විට ඔන්න ඊට පස්සේ මගදී අපවත් කරවල ගියාවි යන්න දැක්කද අපේ සිල්වා මේ පාදිලිතුමාට බයි අපේ ගුණානන්ද හාමුදුරුවෝ එන්නේ නැහැ කියලා. තේරුණාද? ඒ වගේ තත්ත්වයක් ඒවකට තිබිලා තියෙන ලංකාවේ. ඊට පස්සේ දැන් ඔන්න උන්වහන්සේ ඔය අගනුවර ඉන්නකොට මීලං කතාව කියන ඒක උන අගනුවර මිගෙල් නම් බලගත්තු ක්‍රිස්තියානි පූජකවරයෙක් හිටියලු. එයා මේ බොහොම උජාරවට ඉන්නකොට දැන් ගරු කරන්න ඕන. ඔය මිගෙල්ලට ගරු කරන්න ඕන. දැන් ඉස්සර කාලේ එහෙමනේ අපේ කට්ටිය එනකොට අර කියන්නේ කානුවට බැහැලා අර දෙන්සුව බීමට අරගෙන අවුලුව නමල නේද ගරු කරන්නේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට කියන්නේ ලොකු ලොක්කොන්. ඉතින් දැන් අපි එහෙම නෑ නේද? දැන් අපේ ලොක්කොම කියනවනේ වඳින්න එපා කියලා. නේද? සමහරක් එයා නම් ඊයේ පෙරේද කරනවනේ. දන කාලේ වඳින්න එපා කියලා එක්කෙනෙක් හිටියේ. එයා. ඉතින් මේ බක්කි කරත් එක්ක නැගලා මේ එනවා අපේ හාමුදුරුවෝ. අර අශ්වකරත් එක්ක යනවා අපේ හාමුදුරුවෝ බක්කි කරත් එක්ක වඩනවා. දැන් ඊට පස්සේ අයින් කරගන්නද මම දන්නවා මම කවුද කියලා දන්නවද? මම තමයි අරයා වගේ කවුද ඉස්සල්ලා පාඩමේ කෑ ගැහුවා කිව්වේ මුළු ජම්බුද්දීපේට ඇහෙන්න කවුද
ආලවක. ඒ වගේ මෙයාත් කෑ ගහනවා දන්නවද මම තමයි මිගෙල් කියලා මහා අයියෙන් කියනවා. ඈ ඔව් එයාත් කියනවා ඔබ දන්නවද මම කවුද කියලා. අපිත් අහන්නේ නේද? මොනාරි ආවොත් එහෙම මම කවුද කියලා ඔව් දන්නවා මම කවුද කියලා දන්නවද කියලා අහන්නේ. ඒ වගේ ඔව් දන්නවා මම කවුද කියලා. මමත් මිගෙල් තමයි කිව්වා. එයාගේ නමත් මිගෙල් නේ ඉස්සෙල්ලා නේද? නේද? එයාගේ නමත් මොන මිගෙල්ද? මිගෙල් මැන්දිස් නේ? මමත් මිගෙල් තමයි. ඔයත් මිගෙල් මාත් මිගෙල්. ඊට පස්සේ කියනවලු ඒ කියලා පස්සේ කියනවා මම තමයි මිගෙට්ටුවද්ද ගුණානන්ද කියලා. ඊට පස්සේ එයා ගරු කරලා යනවලු. එයි දන්නවනේ දැන් කතා බහ පැවැතෙන යනවනේ හැමතැනම ගුණානන්ද කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. හරිම සරයි, හරිම වසයි. බයත් නැහැ නේද? අපේ නේද? එහෙමනේ. එහෙම වෙන්න ඕනේ. මේක ශ්‍රී ලංකාවේ අපේ මිනිස්සු ජීවත් වෙච්ච රටනේ. ඊට පස්සේ දැන් ගුණානන්ද හාමුදුරුවෝ ඔහොම තව පුතේ ඔය බද්දේගම වාදය, ගම්පොළ වාදය කිය වාද 5ක් විතර තැන් තැන් වල ලෑස්ති කරලා මුන්නහන්සේ ක්‍රිස්තියානික ආගමකට ගැහුවා. පැහැදිලි කරා. ඉතින් ඒකෙන් පානදුරාවාදය තමයි ප්‍රධානම එක. තේරුණාද? අර ඔය තැන් තැන් වල ඉන්න පූජකවරු එකතු වෙලා කරපු දේවල් වලින් ඔය පානදුරාවාදය තමයි ලෝක ප්‍රසිද්ධ වෙලා ඇමරිකාවට ඔය මිහි ලංකාව හිටපු එක්කෙනෙක් කරා ඇමරිකාවට ගිහිල්ලා එහි පොත්පත්වල ගිහිල්ලා පොත් බෙදලා ඇමරිකාව පුරා ගිහිල්ලා මුළු ලෝක ප්‍රසිද්ධ වුණා මේ පානදුරාවාදය. අදටත් අපි පානදුරාවාදය ගැන කතා කරන්නේ ඒකනේ. පානදුරාවාදයේ තිබ්බ මේ වැදගත්කමත් එක්ක. ඉතින් දැන් ඊට පස්සේ ඕල්කට් තුමා ලංකාවට ආවා, බ්ලැවස්කි මැතිණිය ආවා, පරම විඥානවාදීන්ගේ එක හැදුනා නේද? සංගමේ හැදුනා මොනවද ඊට පස්සේ මොනවද බෝධිරාජ සමිතිය හැදුනා. ඕවකින් දැන් බෞද්ධ පුනරුදයක් ඇදෙනවා. දැන් ලංකාවේ යන්නේ ඉංග්‍රීසි පාලනය. ඉංග්‍රීසි පාලනය ගියාට බෞද්ධ පුනරුදයක් ඇති වෙලා මේ අනුපති උදේසර අයියා මේ ආයන් දෙකෙන් මේ බෞද්ධ පුනරුදයක් හැදිලා දැන් කට්ටිය ඔක්කොම එකතු වෙලා දැන් ඕස්ට්‍රේලියාවෙන් ඇවිල්ලා ඉංගලන්තෙන් ඇවිල්ලා මේ කවුද අපේ මේ කවුද කතා කරේ ඉස්සෙල්ලා ඕල්කට් තුමා ඇවිල්ලා එංගලන්තේ මේ ඇමරිකාවේනේ මෙහි ලංකාවේ දැන් පටන් ගන්නවා බෞද්ධ පාඨශාලා කියන්නේ ඉස්කෝල පටන් ගන්නවා නේද? ඒකින් එකක් තමයි ආනන්ද විද්‍යාලය. හරිද? ඉතින් ඔය ආනන්ද විද්‍යාලයට ගුණානන්ද හාමුදුරන්ගේ නම දාන්න ඕන කියලා ඕල්කට් තුමා කිව්වලු. ඕල්කට් මේ ආනන්ද ගුණානන්ද හාමුදුරුවෝ ඒකට කැමති වෙලා නැහැ. අපි ඒකට අපේ බුදුරජාණන් වහන්සේගේ ධම්ම භාණ්ඩාගාරික විදියට හිටපු ආනන්ද හාමුදුරන් වහන්සේ අනුස්මරණය කරන්න අපි ආනන්ද විද්‍යාලය කියලා දාමු කියලා නම දැම්මා. ඒ වගේ විශාල සේවයක් කරලා උන්වහන්සේ 1890 සැප්තැම්බර් 21 වෙනි දින අපවත් වුණා කියලා තමයි කියන්නේ. දැන් මේ මාසේ 21 වෙනිදා ගැන ලබන සතිය නේද? ලබන සතිය අඟහරුවා. බලමුකෝ රජයට එහෙම මතක වේද කියලා අපි බෞද්ධ කටයුතු කොමසාරිස්ලා ඉන්නව නේද? බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා බලමුනේ. අපිට බලන්න පුළුවන් ওই නිවුස් වලට එහෙමවත් කියයිද කියලා නේ. සර්ගේ කතාව අහලා කියයිද දන්නේ නැහැ නේද පුතේ? ඊට පස්සේ බුදු සසුන විනාශ කිරීමට ක්‍රිස්තියානි ආගම දිවෙන පුරා ක්‍රියාත්මකින්වත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියා කළ පසුබිමක සිංහල බෞද්ධයාගේ පිරිනට පහළ වූ යුග පුරුෂයන් වශයෙන් නාමය අනුස්මරණීය වනු ඇත. දැන් සටන් කරේ පුතේ රජයේත් එක්ක. රජයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්න උනන්දු වෙනවා, සල්ලි වියදම් කරනවා, ඒ අයට උදව් උපකාර කරනවා, ක්‍රිස්තියානි මිෂනාරි ඉස්කෝල පටන් ගන්නවා තැන් වල නේද? දැන් නම් පුතේ මේ ඉස්කෝල ඔක්කොම මිෂනාරි ඉස්කෝල නෙමෙයි ක්‍රිස්තියානි ඉස්කෝල විදියට රජයට අරගෙන අර්ධ රාජ්‍ය ඉස්කෝල විදියට තමයි ගොඩක් ඒවා යන්නේ. සමහරක් ඒවා නම් එහෙමත් නෑ. සිල්වෙස්ටර් වගේ අපේ නෝර තියෙන ඉස්කෝලයක් ඊට පස්සේ සෙන්ට් ඇන්තනි ඉස්කෝලේ තියෙන ගොඩක් ඉස්කෝල පුතේ දැන් රජයටම අරගත්තුවා තියෙනවා. සමහරක් ඒවා තමයි 100 පොඩි ප්‍රමාණයක් කොන්වන්ට් විදියට හරි රජයෙන් පාලනය වෙන ඒවා විදියට තියෙනවා. ඒ සමහරක් නම් කොන්වන්ට් විදියට තිබ්බට ඒවා 100%ක්ම රජයේ. දැන් උදාහරණ බලංගොඩ කොන්වන්ට් කියන නම තියෙන බලංගොඩ කොන්වන්ට් කියලා. නමුත් ඒක යන්නේ පුතේ 100%ක්ම රජයේ. හරිද? නමුත් සමහරක් ඉස්කෝල තියෙනවා තාම අර්ධ රාජ්‍ය විදියට අරන් යනවා. ඒ කාලේ ඒ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හදපු ඉස්කෝල තරම් අපිට වැඩ කටයුතු රටේ මිනිස්සුන්ට අවශ්‍ය අධ්‍යාපනය කටයුතු කරනවානේ. මේ මල්ලංගේ එක්කෙනෙක් ඉන්නවා. එයාත් යන්නේ කොන්වන්ට් එකකට. නමුත් බෞද්ධ බුද්ධ ආගම තමයි ඉගෙන ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඊට පිරිමි ළමයාත් යන්නේ අර්ධ රාජ්‍යයෙන් යන හෝලි ක්‍රොස් කොලෙජ් එකට. නමුත් බුද්ධ ආගම ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
ඉස්සර කාලේ ඒව බෑ. බුද්ධ ආගම 5යිද 10යිද කොටු ගන්න ඇතුළට. නමුත් එයාට ඉගෙන ගන්න පුළුවන් ඇතුළේ බුද්ධ ආගම උගන්වනවා. ඒ වගේ තත්ත්වයක් අද ලංකාවේ තිබුණාට එදා එහෙම තත්ත්වයක් නෙවෙයි තිබ්බේ සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයක්. අපි සමහරක් වෙලාවට හාමුදුරුවෝ බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිරිත් පරිවානා පොත් වහන්සේලා එහෙම පොලිතින් බෑග් වල ඔතලා වලවල් කපලා හංගල තිබුණේ ඒවා වුණොත් එහෙම විනාශ කරන නිසා. ඒක නිසා බුදුදහම මේවක් කල් ආරක්ෂා කරගෙන ආවේ ලේසියෙන් නෙමෙයි මේ ලංකාව. ඉතින් මේක තවත් ඉස්සරහට අරන් යන එක පුතේ ඔයාලට අපිට බාරවල දෙනවා. මට අපිටත් වඩා ඔයාලට දැන් අපිට ටිකක් වයසයි. ඔයාලා තාම පොඩි. ඉඳලා මේවා හරියට ආරක්ෂා කරගෙන යන්න වෙනවා. ඒ වගේම මෙතන කියනවා පුතේ උන්වහන්සේගේ චතුර කතිකත්වයත් අදිෂ්ඨාන ශීලීත්වයත් ආත්ම ශක්තියත් ස්ථානෝචිත ප්‍රඥාව සමයාන්තර ඥානය හා ප්‍රතිවාදීන් විරුත්තර කරන වාක් ශක්තිය විසඳුරු බලය විද බොදු බලය නැං වෙන බෙහෙවිල් මොකද්ද පුතේ මේ කියන්නේ? චතුර කතිකත්වයේ තේරෙනවා. අදිෂ්ඨාන ශීලීත්වය නේද? මහා පැවිදිදියට ඇවිල්ලා ඊට පස්සේ කටයුතු කරලා ඊට පස්සේ අර මිනිස්සු අර බෝගස් කපනවට විරුද්ධ වෙලා අදිෂ්ඨානේ නේ මම බෝගස් ඒ තැන් වල හිටවනවා කියලා හිටවලා ආත්ම ශක්තිය මට මේ දේ කරන්න පුළුවන් කියලා ඒවකට හිටපු තෙලිකට හාමුදුරුවෝ සුමංගල හාමුදුරුවෝ ඊට පස්සේ ඔය හැමෝම එකතු කරගෙන හිටපු ඒ විතර නෙවෙයි මේ දැන් ඔය පානදුරාවාදයට උමනා කරන මේ වටපිටාව හැදුවේ මේ සිංහල බෞද්ධ මිනිස්සු කලලා දෙන්නේ මේ බිල්ඩින් එක තේරුණාද? විතර තමයි වැඩ කරන්නේ. යා රජයෙන් සල්ලි දෙන්නේ යා මම එයාගේ ඉඩමක යා හදලා දෙනවා හෝල් එක වාද කරන්න. තේරුණාද? ඊට පස්සේ සමයාන්තර ඥානය කියන්නේ අපේ ළමයිට අඩුම දෙයක්. ස්ථානෝචිත ප්‍රඥාව. දැනට සුදුසු නොවන නේ. ඒක තියෙනවා. සමයාන්තර ඥානය කියන්නේ ක්‍රිස්තියානි ආගමයි බුද්ධ ආගමයි දෙකේම තියෙන දැනුම. මේ දෙකේ මොනවද තියෙන්නේ? අර කියනකොට මේ මොකද්ද මේ බයිබලේ අර ඡේදයේ මේ ඡේදය කියලා කියනකොට නේද? යෝහාන්ස් මෙහෙම කිව්වා නේ සිනායි කන්දේදී ජේෂ්තුම අරයා මේවා කරා ලෝකෙ මැව්වා. ඕවා කියනකොට යා කියනවා නෑ මවන්නේ කොහොමද? එහෙමනම් කවුද ඉස්සල්ලාම මැව්වේ? ගෑණියෙක් කිනාද පිරිමියෙක් කිනාද? ඕවා කියලා අහන්න. ඊට පස්සේ ඒ වගේ තිබ්බ ඡේදවල ඉංග්‍රීසි පිටපතේ මේ මෙතන තියෙනවා මේ විදිහට. නමුත් සිංහල පිටපතේ බයිබලේ මේක නෑ. ඒක මුනේ කොහොමද? ඒක ඔයාලගේ වාසියට තමයි ඇති කරගත්තේ නැති කරගත්තේ කීකේ උන්වහන්සේ වාද කරනවා දැන් පානදුරාවාදෙදී. ඉතින් එතකොට කට්ටියට කට උත්තර නෑ දැන් අපේ කවුද පාදිලිතුමා සිල්වා පාදිලිතුමා. හරිද? ඉතින් 19 වන ජීවසේ මැද භාගයේ ලැබුණ මෙරට බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමී වන්නේ මෙන්න මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ තමයි. ඉතින් ඔන්න ඔයගේ චරිත කතාවක් තමයි අපිට ගුණානන්ද හාමුදුරුවන්ගේ චරිත කතාවේ අපිට ගන්න තියෙන්නේ. මම හිතන්නේ ඔයාලට ඇහුණා දැනුණා ආයෙසරයක් පාඩම A to Z කියවගෙන යන්න. එතකොට තව තියෙනවා. ඊට පස්සේ මේ සතිය ඇතුළත ඔයාලා මට දාන්න ඕන මම ඔයාලට එවනවා. හැබැයි මේ ප්‍රශ්න චුට්ටකුත් තියෙන උත්තර ලියන්න. එක එක්කිනා ගුණානන්ද හාමුදුරුවෝ ගැන විනාඩි 3ක 3.5 අතරේ වීඩියෝවක් හදලා එවන්න ඕන. විනාඩි 3.5 අතරේ කරුණු ටික පෙළ ගැස්සුවා 3.5 අතරේ වෙලාවක් වීඩියෝවක් කතාවක් හදලා එවන්න. හරිද? තේරුණාද කට්ටියට? ඔව් සර්. පුංචි වීඩියෝ එකක් විනාඩි 3.5 අතර. අඩුම 3ක් වැඩිම 5ක්. ඊට වඩා එවන්න එපා හොඳේ. ඊට පස්සේ මම ඒ ටික දානවා අපේ YouTube එකට. තියෙනවනේ. ශ්‍රී ලංකා දහම් පාසල කියලා ඔයාලගේ මේ පාඩමුත් යන්නේ. හොඳම 3ක් දානවා. හොඳ මේවා 3ක් ඒ ඔක්කොම දාලා වැඩන්නේ නැහැ. මම බලලා හොඳ මේවා 3ක් දානවා. එහෙනම් හොඳ තැනකට ගිහිල්ලා ෆෝන් එක කොහොම ඉස්සරහින් තියලා හොඳට ගන්න. 3ට වඩා හොඳ එකක් දුන්නොත් 10යි නේද? මේ අපි අම්මන් නගේ පාඩම් ටික යනකොට පුතේ අර ඔන්ලයින් දහම් පාසල කියලා YouTube channel එකකට දාලා මම අපරාධෙන් නැත්තම් ඔය බෝන කීට බලා ගන්න පුළුවන් සමහරක් අය බලලා තියෙනවා මම දැක්කා. ඉතින් ඒක නිසා ඔයාලටත් බැරි නාපුවාට එහෙම බලන්න පුළුවන්. ඔයාලගේ ටිකක් මම ඒකට දාන්න. ඊට පස්සේ දැන් කරන්න වැඩි කියන්න පුළුවන්ද? මොකද පුතේ? දැන් කරන්න කියපු වැඩි ආයි කියන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ විනාඩි 3කටයි 5කටයි අඩුම විනාඩි 3ක් වැඩිම විනාඩි 5ක් යන කාලයට ගුණානන්ද හාමුදුරුවෝ ගැන
කතාවක් රෙකෝඩ් කරලා දාන්න ඕනේ. තේරුණාද? ඔව් සිග්නල් අඩු අය ඉන්නවනම් වොයිස් එකක් හරි ගවන්නේ නැහැ. නැත්නම් මම කැමති වීඩියෝ එකක්. තේරුණාද? කොහොම ෆෝන් එක තිබ්බා කතා කරා. ඈ අර ඔයාලා කතා කරන්නේ ඈ මම දැක්ක සමහර ළමයි එක එක ආරම්භයෙන් ලස්සන කියනවා. හොඳයි. මොකද පුතේ ඔයාලට දැන් ලබන අවුරුද්දේ ඔය දහම් පාසල් තරඟ මේ අවුරුද්දේ නැති වුණා. ලබන අවුරුද්දේ නැති ඉඳන් මේ අවුරුද්දේ තිබුණා නේද? නැහැ. මේ අවුරුද්දේ තිබ්බේ නෑ. ලබන අවුරුද්දෙත් මොනවා වේද දන්නේ නැහැ. නමුත් අපි ටිකක් එකක් කරමු කතිකයක්. කවුද හොඳම කතිකයා බලමු. අපි දැන් 60ක් 62ක් හිටියාද? පන්ති දැන් නම් අඩු වෙගෙන යනවා. කවුද බලමු හොඳම කතිකයා නේ? මේ තෑගි හම්බ වෙනවා රට අරපුවාම හොඳේ. අර ඉස්සල්ලාම එකේ වැඩිපුරම දුන්නේ කවුද? ලකුණු ගත්තේ අපේ? මම ලියන් ඉන්නේ. ඈ දුන්නේද? ඔව් යා. හරි. හරි එහෙනම් කතාව දාන්න ප්‍රශ්නෙට උත්තර ලියන්න. ලබන සතිය හම්බෙමු. ලබන සතියේ වෙද්දි හොඳම කතාව YouTube එකට දාලා තියන්නම්. හරිද? හැබැයි ඉක්මනට යවන්න ඕනේ. ලස්සනට වීඩියෝ එකක් හදලා ළමා සාරිය හරි නැෂනල් එක හරි අඳගෙන හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකකට ගිහලා හදලා දාන්න. ඊට පස්සේ හොඳම කතාව හැමෝටම බාන්න පුළුවන් ලෝකේ. හරි පුතේ එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි පැයක්ම හිටියා මේ සරණයි පරිස්සමෙන් ඉන්න කෙවල් වලට ඉන්නේ තාම හොඳ මදි ලංකාව. තෙරුවන් සරණයි.